समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स जाति मदेन मत्तोहं भोग ईश्वरीयेन च संठान वन्न रूपेन मदमत्तो आचार्यहं नात्नो समकं कंचि अतिरेकं च मन्यिसं अतिमान हतो बालो पत्थन्धो उस्सितद्धजो मातरं पितरं चापि अन्ये च गरुसम्मते न कंचि अभिवादिसिं मानत्थन्धो अनादरो दिस्वा विनायकं अग्गं सारथीनं वरुत्तमं तपन्तमिव आदिच्चं भिक्खु संघ पुरखतं मानं मदं च छड्डित्वा विपसन्नेन चेतसा शिरसा अभिवादेसिं सब्ब सत्तानमुत्तमं अतिमानो च ओमानो पहीनासुसमोहता अस्मिमानो समुज्झिन्नो सब्बे मान विधाहताति। श्रद्धावंत कारुणिक पिंगतुनि සුපුරුදු පරිදි ලක්කඬ ගුවන් විදුලිය ඔස්සේ පුරපසළොස්වක පොහෝදා ඔබ වෙත ගෙන එන ධර්ම දේශනා මාලාවේ ඉල් පුරපසළොස්වක පොහෝදා මේ පැයට નિયમિત ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ජෙන්ත මහරහතන් වහන්සේ පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තරම් අපට හිතසුව පිණිස පවතින අපට වැඩදායක තවත් අනුශාසනාවක් ඇත්තේ නැහැ. ත්‍රිපිටකය පිළිබඳව කල්පනා කරනකොට මේ ත්‍රිපිටකය තුල අන්තර්ගත කරුණු ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. බුද්ධ භාෂිත කරුණු, ශ්‍රාවක භාෂිත කරුණු, දේව භාෂිත කරුණු, ඉසි භාෂිත කරුණු. බුද්ධ භාෂිත කරුණු කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ කාරණා. ශ්‍රාවක භාෂිත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නය මගඵල නිවනින් සැනසුණු රහතන් වහන්සේලා දේශනා කළ කාරණා. දේව භාෂිත කියලා කියන්නේ දෙවිවරුන්ගේ අදහස්. ඉසි භාෂිත කියලා කියන්නේ පෙර ඍෂිවරුන්ගේ අදහස්. එහෙම කල්පනා කරනකොට මේ හැම කාරණාවක්ම බුදුරජාණන් වහන්සේ අනුමත කළ නිසා තමයි ත්‍රිපිටකය තුල අන්තර්ගත වෙන්නේ. එතකොට බුදුදහමට අනුගත බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කළ බොහෝ කරුණු මේ ශ්‍රාවක මහා සංඝරුවන විසින්, එවැගේම දෙවිවරු විසින්, එවැගේම පෙර
ඍෂිවරු තවුසන් විසින් ප්‍රකාශ කරලා තියෙනවා. ඒවා බුදුහාමුදුරුවන්ට දැනගන්නට ලැබුණහම අනුමත කළ යුතු කාරණා අනුමත කරලා තියෙනවා. ප්‍රතික්ෂේප කළ යුතු කාරණා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නිවැරදි කළ යුතු කාරණා බුදුහාමුදුරුවෝ නිවැරදි කරලා තියෙනවා. එතකොට මේ බොහෝ පිරිසකගේ අදහස් බුදුහාමුදුරුවන්ට දැනගන්නට ලැබුණහම බුදුහාමුදුරුවෝ ඒ කාරණා එලෙසින්ම අගය කරපු තැන් තිබුණා. ඒක දේව භාෂිත වෙන්න පුළුවන්, පුරාණේ බුදුහාමුදුරු පහළ වෙන්න ඉස්සෙල්ලා පැරැන්නන් කියපු කාරණා වෙන්න පුළුවන්. ඒවයින් ගන්න පුළුවන් දේවල් බුදුහාමුදුරුවෝ ජීවිතයට එකතු කරගන්න අනුශාසනා කරලා තියෙනවා. බැහැර කළ යුතු දේවල් බැහැර කරලා තියෙනවා. එතකොට මේ ත්‍රිපිටකය තුල අන්තර්ගත කාරණා පිළිබඳව කල්පනා කරනකොට ඒ හැම එකක්ම බුදුරජාණන් වහන්සේ අනුමත කළ දේශනා නිසා බුද්ධ භාෂිත දේශනාවක් හැටියට සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. දැන් අද ධර්මානුශාසනාව සඳහා මාතෘකා කරගත්ත අප විසින් සජ්ජායනා කළ මේ ගාථා සමූහය පිළිබඳව කල්පනා කළොත් ජෙන්ත මහරහතන් වහන්සේගේ ගාථා, ඔය තෙහෙර තේරී ගාථාවල බොහෝමයක් එවැනි කාරණා අන්තර්ගත වෙනවා. කෙලෙස් ප්‍රහීන කරපු උතුමන් වහන්සේලා තමන් ඒ තත්වයට පත්වෙන්න තමන්ට උදව් වුණු ගමන කුමක්ද, කොයි විදිහේ පිළිවෙතක්ද අනුගමනය කළේ කියන එක ලෝකයාට පැහැදිලි කරලා තියෙනවා. එහෙම පැහැදිලි කරලා තියෙන්නේ මාන්නයකින් නොවේයි, ලෝකයාට ඒ ගමන ආදර්ශයක් බවට පත්වන නිසා. මෙන්න මෙහෙම හිටපු මම මෙන්න මේ විදිහේ හැසිරුණු නිසා මේ වගේ ප්‍රතිඵලයක් ලැබුවා. ඒ විදිහට තමන් ලැබපු උත්තරීතර තත්වයේ පිළිබඳව ඒ තත්වයට පත්වෙන්න තමන් අනුගමනය කරපු ක්‍රියාවලිය කුමක්ද කියන එක මේ බොහෝ තැන්වල අපට දකින්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා මේවා බොහොම වටිනවා තම තමන්ගේ ජීවිත ගමන අර්ථ සම්පන්න කරගන්න. එක පැත්තකින් පිංගුතුනි බුදු පසේ බුදු මහරහත් ආදී උත්තරීතර තත්වවලට පත්වෙලා තියෙන්නේ වෙනම ආපු පිරිසකුත් නෙවෙයි. ඔබ අප වගේම මේ සංසාර ගමන තුල නොඑක් දුක් විඳපු අයම තමයි බුද්ධත්වයේ සලසාගත්තේ. පසේ බුදුවරු බවට පත්වෙලා තියෙන්නේ. ඒ වගේම සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත්වෙලා තියෙන්නේ. එතකොට අපි වගේම සංසාර ගමන තුල අතරමං වෙලා දුක් විඳපු පිරිසක් ඒ වගේ තත්ත්වවලට පත් වුණා නම් මේ සංසාර ගමන සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මා නම්, ක්ලේශයන් සහ මුලින්ම දුරින්ම දුරු කරලා දැම්මා නම්, තණ්හාව මට්ටු කළා නම්, අපටත් ඒ චරිත ආදර්ශයට ගත්තොතින් ඒ තත්වයට පත්වෙන්න බැරි කමක් නැහැ. වීර උපදවා ගැනීම සඳහා ගන්න පුළුවන් වටිනාම ක්‍රමවේදයක් හැටියට බුදුහාමුදුරුවෝ මේ සියලු කෙලෙස් ප්‍රහීන කරපු උතුමන් වහන්සේලා ඒ තත්වයට පත්වෙන්න අනුගමනය කළ ගමන් මාර්ගය විමසීම අත්‍යවශ්‍ය කාරණාවක් හැටියට දේශනා කළා. එතකොට මේ ධර්ම කාරණා අපි අපේ ජීවිතයට එකතු කරගත යුතුයි. මොනවා ලං කරගත්තත් වැඩක් නැහැ පින්වත්නි, ධර්මය ලං කරගන්නේ නැත්තම්. අපි හැම දෙයකටම වඩා ධර්මය ලං කරගන්න මහන්සි ගන්න ඕනේ. එහෙම නැති වුණොතින් අධර්මය ලං කරගත්තොත් ඒ අය අසරණ වෙනවා, පසුතැවීමට ලක් වෙනවා. ඒ නිසා අපේ හිතේ ස්වභාවය වැඩිපුරම කෙලෙස් වලට බර නිසා අධර්මයේ පැත්තට තමයි යන්න ලේසි. ඒ බව හඳුනගෙන අමාරු වුණත් සුවය ගෙන දෙන ධර්මානුකූල පදනමේ ඉදිරියට ඇදෙන්නටයි අපි කවුරුත් මහන්සි ගත යුතු වෙන්නේ. ධර්මයට ප්‍රමුඛ තැන දෙන්නට අවශ්‍ය වෙන්න හේතුවක් තියෙනවා. දැන් බලන්න, ජීවිතේ ගත කරනකොට තමන්ට උදව් කරන, තමන්ට උවටැන් කරන, තමන්ට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්න පුළුවන්. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට ඔබ කල්පනා කරලා බලන්න, ඔබට කොච්චර ආදරෙයි කියන අය ඉන්නවද? සමහරකට තමන්ගේ දරුවෝ ළඟට ඇවිල්ලා අම්මේ බය වෙන්න එපා, තාත්තේ බය වෙන්න එපා, අපි ළඟ ඉන්නවනේ, අපි දාලා යන්නේ නැහැ, ළඟින්ම ඉන්නවා කියලා කියනවා. ඒ වගේම තමයි දරුවෝ ළඟට දෙමව්පියෝ ගිහිල්ලා තොළු අතගගා කියනවා, පුතේ බය වෙන්න එපා, දුවේ බය වෙන්න එපා, අපි ඔයගොල්ලෝ ළඟින්ම ඉන්නවා. කිසි දෙයකට බය වෙන්න එපා, අපි ළඟින් ඉන්නේ. ඔයගොල්ලෝ අත්හැරලා නැහැ.
ස්වාමියා භාර්යාවට කියනවා, භාර්යාව ස්වාමියාට කියනවා. මෙන්න මේ විදියට අපිට ගොඩාක් දෙනෙක් අපේ ළඟින් ඉන්නවා කියලා කියනවා. කොච්චර ළඟින් ඉන්නවා කියලා කිව්වත්, කොච්චර ළඟින් ඉන්නවා කියලා පෙනුනත් ඔබ අමතක නොකළ යුතු කාරණාවක් තියෙනවා. ඒ අමතක නොකළ යුතු කාරණාව තමයි ඒ කාටත් වඩා ළඟින් ඉන්න කෙනා තමයි මාරයා. තමන්ට ආදරය කරන දරුවෝ වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්, දෙමව්පියෝ වෙන්න පුළුවන්. ඔබ ළඟින් ඉන්නවා කියලා කිව්වත් ඊට වඩා ළඟින් මාරයා සැරිසරනවා. ඒ නිසා තමයි කොච්චර ආදරය කරන අය වට කරගෙන හිටියත් මාරයට අවශ්‍ය වෙච්ච වෙලාවේ ඒ කිසිම කෙනෙකුට අපිව අල්ලලා නවත්තන්න බෑ. කොච්චර අපේ ළඟින් ඉන්නවා කියලා කිව්වත් ඒ අයට අපිව බේරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මාරයා අපිව දැහැගන්නවා. එතකොට මේ හැමෝටම වඩා ළඟින් ඉන්නේ මාරයා කියන එක මතක තියාගන්න. මේ හැමෝටම වඩා මාරයා ළඟින් ඉන්න නිසාම මේ හැමෝටම වඩා ධර්මය කිට්ටු කරගන්න අපි මහන්සි ගන්න ඕන. මොකද හේතුව අවසාන මොහොතේ අපිට පිළිසරණ පිණිස පවතින්නේ මේ ධර්මානුකූල පදනම පමණමයි. මොකද මාරයා අරගෙන යනකොට අපට රැකවරණය පිණිස අපේ පස්සෙන් අපිව අල්ලගන්නේ මේ ධර්මානුකූල පදනම. දරුවෝ අල්ලගන්නේ නැහැ. ස්වාමියා භාර්යාව අල්ලගන්නේ නැහැ. දෙමව්පියෝ අල්ලගන්නේ නැහැ. මේ ධර්මයට අනුගතව හැසිරුණු තමන් විසින් පුරවගත්ත පින, තමන් විසින් පුහුණුව බවට පත් කරගත්ත කුසලය තමයි තමන් සමග යන්නට එන්නේ. ඒ නිසා තමන් ළඟ ඉන්න මාරයා පිළිබඳව කල්පනා කරලා අනිත් හැමෝටම වඩා මේ මාරයා මගේ ළඟින් ඉන්නවා කියන එක මතක තියාගෙන ධර්මය කිට්ටු කරගන්න මහන්සි ගන්න. ඔය අවසාන මොහොතේදී අපිට මේ ලෝකේ යථාර්ථය තේරෙන්න ගන්නවා. දැන් සාමාන්‍යයෙන් හයිය තියෙනකොට, ඇස් දෙක පේනකොට, කන් ඇහෙනකොට, දුවල පැනලා වැඩ කරන්න පුළුවන් වෙනකොට, ඇඟේ හයිය තියෙනකොට අපිට සාමාන්‍ය හිතෙන දෙයක් තමයි මම මොකටද බය වෙන්නේ? මට දරුවෝ ඉන්නවා, මට සල්ලි තියෙනවා. පුත්තා මත්තිහි ධනම් මත්ති මෝඩ කෙනාගේ ලක්ෂණයක් කිව්වා. සමහර අය ඉන්නවා දරුවෝ ගැන, සල්ලි ගැන සම්පූර්ණයෙන්ම මුළු ජීවිතේම කැප කරලා තියෙන දරුවෝ බලාගත් එකයි සල්ලි හම්බ කරපු එකයි. ඒ අය කියනවා මම මොකටද බය වෙන්නේ? මට හොඳ ළමයි ටිකක් ඉන්නවා, මට සල්ලි තියෙනවා. මං ඒ නිසා කවදාකවත් දුක් වෙන්නේ නැහැ. එහෙම කියන අය ඕන තරම් ඉන්නවා. මම මොකටද හාමුදුරනේ බය වෙන්නේ? මට හොඳ ළමයි ටිකක් ඉන්නවා, මට සල්ලි තියෙනවා. හැබැයි අන්තිම මොහොතේදී Tamanට දැනෙන දෙයක් තමයි කොච්චර සල්ලි තියෙනවා කියලා හිතුවත්, කොච්චර ළමයි ඉන්නවා කියලා හිතුවත් Tamanට දැනෙනවා අත්තාහි අත්තනෝ නත්ති, මට මමවත් නැහැ. මාව බේරගන්න මට බෑ. මටත් බැරි නම් ඒ වෙලාවේ හිතනවා කුතෝ පුත්තා කුතෝ දන, මොන පුතෙක්ද මොන සල්ලිද? අන්තිම මොහොතේ කාටවත් තමන්ව බේරගන්න බෑ. එතකොට ඒ වෙලාවේදී දරුවෝ ගැන හිතෙන්නෙත් නෑ, සල්ලි ගැන හිතෙන්නෙත් නෑ. මොකද ඒ දෙකෙන්ම තමන්ට වැඩක් නෑ කියන එක තේරෙන්න ගන්නවා. එතකොට තමන් ධර්මානුකූල පදනමක හැසිරෙලා නැත්තම් පසුතැවෙනවා. මට දැන් හිතසුව පිණිස කිසිම දෙයක් නෑ. කරගත්ත මහා පෞකාර වැඩ ටිකක් තියෙනවා. පාප කර්ම වලට විඳින්න වෙන්නේ පාප විපාක, දුක් විපාක, සතර අපායේ ඉපදෙන්න වෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? අර අවසාන මොහොතේ ගිනි ගන්න පටන් ගන්නවා. මහා පුදුම මානසික පීඩනයකට ලක් වෙනවා. ඒ නිසා ධර්මය කිට්ටු කරගන්න උනන්දු වෙන්න ඕන. දරුවෝ ගැන බලන්නත් ඕන, අනිකුත් දේවල් ගැනත් හිතන්න ඕන. ඒක නැහැ කියනව නෙවෙයි, ඒක එපා කියනව නෙවෙයි. ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්නට ඕනේ. ධර්මය කිට්ටු කරගන්න ඕන. ඒ ධර්මය කිට්ටු කරගත්ත පුද්ගලයාට ඒ ධර්මයම රැකවරණය පිණිස පවතිනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේහි හැසිරෙන කෙනාව ධර්මයේ විසින් රකින්න අන්තිම මොහොතේ ආරක්ෂාව ලබා දෙනවා. ඒක තේරෙන්නේ අවසාන මොහොතේදී. අධර්මයට බර වුණොත් ඒ අධර්මයට බරව ක්‍රියා කරපු ඒ ගොඩනගාගත්ත අකුසලයේම Tamanට හානිය පිණිස පවතිනවා.
ඒ නිසා මේ කාරණා පිළිබඳව හොඳට තේරුම් අරගෙන අපි අපේ ජීවිත ගමන අර්ථ සම්පන්න කරගන්න ඕනේ. දැන් මේ ජෙන්ත මහරහතන් වහන්සේ පිළිබඳව ඔබට කරුණු පැහැදිලි කරලා දෙනකොට ජෙන්ත මහරහතන් වහන්සේ විසින්ම ලෝකයා වෙනුවෙන් ප්‍රකාශ කරපු මේ ගාථා පිළිබඳව ඉගෙන ගන්නකොට අපිත් කල්පනා කරන්න ඕන අපටත් සැනසෙන්න නම් අපිත් මෙන්න මේ කාරණා පිළිබඳව අවධානය යොමු කළ යුතුයි කියලා. ඉතින් ඒවා තමන්ගේ ජීවිතයට එකතු කරගන්නවා නම් දවසින් දවස තමන්ගේ ජීවිතේ ප්‍රබෝධමත් වෙනවා. මේ හැම බණකින්ම තමන්ගේ ජීවිතයට ගන්න තියෙන ආදර්ශය ගන්න ඕන. අරගෙන හැදෙන්න ඕන. මේ පිළිබඳව කල්පනා කරන්න ඕන. විමසන්න ඕන. ඒ අනුව ජීවිතයට හැමදාම හොඳ ගුණයක් එකතු කර කර ගමන යන්න උනන්දු වෙන්න. එතකොට තමන්ට සතුටටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. අපේ ගොඩාක් දෙනේ මේ සමාජ විද්‍යාව බලනකොට දවසින් දවස තමන් සතුව තියෙන හොඳ ගුණ නැති කර කර යනවා. හිස් මිනිස්සු බවට පත් වෙනවා. හිස් මිනිස්සු බවට පත් වෙන්නේ නැතුව පිරුණු මිනිස්සු බවට පත් වෙන්න ඕන. ගුණයන්ගෙන් පිරුණු. ඒ සඳහා දවසින් දවස අලුත් දෙයක් ධර්ම කාරණාවක් ඉගෙනගෙන ඒවා හිත තුල රඳවගෙන ඒට අනුගතව හැසිරෙන්න උනන්දු වෙන්න. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාල සීමාවේ ජෙන්ත කියලා කුමාරයෙක් හිටියා. මේ කුමාරයා වෙන කවුරුත් නෙවෙයි පින්වත්නි, කොසල් මහරජතුමාගේ පුරෝහිත බමුණගේ පුතා. සංසාර ගමන පිළිබඳව කල්පනා කරනකොට නිර්වාණය සලසාගත යුතුය කියන අදහසින් විවිධ පින්කම් කරමින් සසරේ සැරිසරපු කෙනෙක්. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ කොසල් මහරජතුමාගේ පුරෝහිත බමුණගේ පුතා වෙලා ඉපදුනා. නම ජෙන්ත. කොසල් මහරජතුමාගේ පුරෝහිත බමුණගේ පුතා නිසා, ඒ වගේම තිබිච්ච රූප සම්පත්තිය නිසා, තමන්ගේ ජාතිය නිසා, කුලය නිසා අධික ලෝභයකින්, අධික මාන්නයකින් යුක්තව කටයුතු කළා. පුදුම මාන්නයක් මේ ළමයාට තිබුණේ. එක පැත්තකින් තමන්ගේ තාත්තා කොසල් මහරජතුමාගේ පුරෝහිත බමුණ නිසා. එදා විතර නෙවෙයි, අදත් එහෙමයි, අද විතර නෙවෙයි, හෙටත් එහෙමයි. ඒ පිළිබඳව අපි කල්පනා කරන්න ඕන. ලෝකයේ හැමදාම ඔන්න ඔය විදිහේ අය ඇති වෙනවා. මේ අද ඊයේ නෙවෙයි. අදින් නවතින්නෙත් නැහැ. හෙටත් එහෙමම තමයි. දැන් දෙමව්පියන්ගේ తত্ত্বය ඔළුවට අරගෙන ඉදිමුණු මනසකින් ක්‍රියා කරන දරුවෝ අපේ සමාජයේ නැද්ද? මොන තරම් ඉන්නවද? ඉතින් එදා කොසල් මහරජතුමාගේ පුරෝහිත බමුණගේ පුතා ජෙන්ත කුමාරයාත් අති මාන්නෙන් මත් වෙලා හිටියේ. කොච්චර මාන්නකාරද කියනවනම් ගරු කළ යුතු අයට ගරු කරන්නෙම නැහැ. වැඳිය යුතු අයට වඳින්න බෑ. පිදිය යුතු අයට පුදන්න බෑ. ඒ සඳහා හිත යොමු වෙන්නෙම නැහැ. ඒ තරම් මාන්නේ. තමන්ව මෙලොවට බිහි කරපු, තමන්ව ඇති දැඩි කරන දෙමව්පියන්ටවත් ගෞරව කිරීමක් නැහැ. ඔය මාන්නකාරකම තියෙන මිනිසුන්ගේ හැටි. ඔය මාන්නෙන් ඉදිමිච්ච දරුවෝ අපේ සමාජයේ ඉන්නවා. ඒ අය තමන්ගේ දෙමව්පියන්ටවත් සලකන්නේ නැහැ. දෙමව්පියන්ටවත් ගෞරව කරන්නේ. ඒක තමයි මාන්නේ ලක්ෂණය. ඉතින් ජෙන්ත කුමාරයාත් එහෙමයි. කෙසේ නමුත් දවසක් ජෙන්ත කුමාරයා පිරිසත් එක්ක යනවා බුදුහාමුදුරුවෝ හම්බෙන්න. ඒ යන්නෙත් මාන්නෙම්ම තමයි. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා දැක්කා. එතනට ගිහිල්ලා කල්පනා කරනවා, බුදුහාමුදුරුවෝ මාත් එක්ක කතා කළොත් විතරයි මං නම් කතා කරන්න යන්නේ. බුදුහාමුදුරුවෝ කතා කරන්නේ නැත්තම් මං කතා කරන්න නම් යන්නේ. මට බෑ දෙවෙනියා වෙන්න. බුදුහාමුදුරුවෝ කතා කළොත් මං කතා කරනවා. කතා කරන්නේ නැත්තම් මං නම් කතා කරන්න යන්නේ නැහැ. ඔය මාන්නේ තියෙන මිනිස්සුන්ගේ ලක්ෂණයක් ඒක. අරයා කතා කළොත් මං කතා කරනවා, hina වුණොත් hina වෙනවා. එහෙම නැත්තම් නම් මම නම් කතාවට යන්නේ. ඔය පුප්පගෙන බුම්මගෙන සමහරු ඉන්නවා. ඉතින් කවුරු හරි අනතිමානී ගුණයෙන් යුක්ත කෙනෙක් hina වෙලා කතා කළොත් ඔන්න පටන් ගන්නවා. එතකන් කතා කරන්නේ. ඉතින් ජෙන්ත කුමාරයාත් එහෙම්මම තමයි. අති මාන්නේ. කොච්චර මාන්නේ වැඩිද කියනවනම් බුදුහාමුදුරුවෝ කතා කළොත් විතරයි මං කතා කරන්න යන්නේ.
බුදුහාඳුරු කතා කරන්නේ නැත්තම් මන් නම් කතා කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ජෙන්ත කුමාරයා ගිහපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ජෙන්ත කුමාරයාගේ හිතේ ස්වභාවය දැක්කා. දැන් බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳව කල්පනා කරනකොට කවුරුත් අහලා තියෙනවා කවුරු හරි හම්බෙන්න ගියොත් මුලින්ම කතා කරන්නේ බුදුහාඳුරු. නිහතමානී චරිතයක ලක්ෂණය. මේ පෘථග්ජන සමාජයේ නිහතමානී කෙනෙක් නැහැ. නිහතමානී කියන්නේ මාන්නේ සම්පූර්ණයෙන්ම නැති කළ කෙනෙක්නේ. එතකොට සාමාන්‍ය මාන්නේ පාලනය කරපු අයට කියන්නේ අනතිමානී. අනතිමානී ගුණය තියෙනවා නම් එයා තමයි මුලින්ම කතා කරන්නේ. කවුරුත් කතා කරනකන් ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න කවුරු හරි ආවොත් ඒ හමු වෙන්න එන කෙනත් එක්ක මුලින්ම කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. බොහොම ප්‍රියමනාප විදියට නිකලෙස් මනසකින් මහා කරුණාවකින් මහා මෛත්‍රියකින් ලෝකයට යහපතක් ඉටු කළ යුතුයි කියන හැඟීමෙන් තමයි බුදුහාමුදුරුවෝ ප්‍රථම කොට ඒ කතාව කරන්නේ. ඒ නිසාම තමයි බුදුහාමුදුරුවෝ සමග වාද කරන්න ආපු මහා පඬිතුයෝ තෙරුවන් සරණ ගියේ. දැන් ওই බුදුහාමුදුරුවෝ තමන්ගේ නුවරට එනවා කියලා ආරංචි වෙච්ච ගමන් කල්ලි හැදෙනවා වාද කරලා බුදුහාමුදුරුවෝ පරද්දන්න. බ්‍රාහ්මණ පඬිතුයෝ වෙනම කල්ලි ගහනවා. ක්ෂත්‍රීය පඬිතුයෝ වෙනම කල්ලි ගහනවා. ගෘහපති පඬිතුයෝ වෙනම කල්ලියක් හදා ගන්නවා. ශ්‍රමණ පඬිතුයෝ වෙනම කල්ලියක් හදා ගන්නවා. මේ විදිහට කල්ලි හැදිලා ඔවුන් සාකච්ඡා කරනවා. අපුදෙන්ක ශ්‍රමණ බවත් ගෞතමයන් අපේ පැත්තට ඇවිල්ලා තමයි අනාගන්නේ. අපි යනවා ගිහිලා වාද කරමු. මෙන්න මෙහෙම වාද පටන් ගමු. මෙහෙම වාද කරනකොට මෙන්න මෙහෙම උත්තර දෙයි. එහෙම උත්තරයක් දුන්නොත් මෙහෙම කතාවක් කියමු. කොහොම හරි පරද්දන්න ඕන කියලා මහා පඬිත හැඟීම් ඇති කරගෙන වාද කරන්න යනවා බුදුහාඳුරු ළඟට. බුදුහාඳුරු ළඟට ගියාට පස්සේ වාද කරන්න හිතාගෙන යන්නේ. බුදුහාමුදුරුවෝ මේ අයව දැක්ක ගමන් බොහොම ප්‍රියමනාප විදියට මුලින්ම කතා කරනවා. ඒ පිළිසඳර කතාවෙහි යෙදෙනකොටම වාද කරන්න ආපු අයගේ වාදත් මතක නැහැ. ඒ වාද සුණු විසුණු වෙලා ගිහිල්ලා අර මුල් කතා කරපු ටිකෙන් බුදුහාමුදුරුවෝ පිළිබඳව ප්‍රසාදය ඇති වෙලා තෙරුවන් සරණ ගියපු අය බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ වටිනා ගුණයක් ඒ. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි මුලින්ම කතා කරන්නේ. කවුරුත් කතා කරනකන් ඉන්නේ. දැන් ජෙන්ත කුමාරයා ගිහිල් ඉවර වෙලා ජෙන්ත කුමාරයා කල්පනා කරනවා බුදුහාමුදුරු කතා කළොත් විතරයි කතා කරන්නේ නැත්තම් කතා කරන්නේ. අන්නේ ඒ පිළිබඳව බුදුහාමුදුරු දැක්කා. බුදුරජාණන් වහන්සේට විශේෂ හැකියාවල් තිබුණානේ. 이르දි පාණ්ඩ පුළුවන් ආදේශනා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ කෙනෙක්ගේ හිතක් බලන්න පුළුවන් හැකියාව. හැබැයි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම අනුන්ගේ හිත බල හිටියේ නැහැ. හැම වෙලාවෙම බුදුහාමුදුරු 이르දියෙන් වැඩියෙත් නැහැ. ගඟකින් එගොඩ වෙන්න යනකොට තොටිය එනකම් බුදුහාමුදුරු බලාගෙන ඉන්නවා. 이르දියෙන්ම හැම තැනම යන්න සෝදානම් වුණේ නැහැ. නිතරම හැමෝගෙම හිත බලා ඉන්න පුරුදුුනේත් නැහැ. එහෙම කටයුතු කළේ නැහැ. හැබැයි කෙනෙකුට යහපත පිණිස ඒ කෙනාව හසුරවන්න ඕන කොයි විදිහටද කියන එක තේරුම් ගන්න බුදුහාමුදුරු ඒ විදිහට හිත බලනවා. දැන් ජෙන්ත කුමාරයා පිළිබඳව මහා කරුණාවකින් තමයි දැක්කේ. ජෙන්ත කුමාරයා දැන් ඇවිල්ලා ඉන්නේ බුදුහාමුදුරු කතා කරනකම් මන්නම් කතා කරන්න යන්නේ නැහැ කියන හැඟීමෙන්. බුදුහාමුදුරු දැනගත්ත මෙයා ඉන්නේ මෙන්න මේ මානසික මට්ටමේ. මං කතා කරනකම් මේ ඉන්නේ. ඒ නිසාම කතා කරන්නේ නැහැ. බුදුහාමුදුරු කතා කළේ නැහැ. බුදුහාමුදුරු කතා කළේ නැත්තෙම මාන්නේ බින්දින්න ඕන නිසා. ඔය 이르දි ප්‍රාතිහාර පාලා තියෙනවා, ආදේශනා ප්‍රාතිහාරයත් පාලා තියෙනවා මේ මාන්නේ බින්දින්න. මොකද මාන්නේ තියෙන තාක්කල් යා යුතු මග මොකක්ද නොයා යුතු මග මොකක්ද කියලා තේරෙන්නේ නැහනේ. මාන්නක්කාරකම වැඩි වුණාම කරන්න ඕන දේවල් නෙවෙයි කරන්නේ. සුදුසු දේ මොනවද නොසුදුසු දේ මොනවද කියලා තේරුම් ගන්න බැරි තරමටම අසරණ වෙනවා ඒ අය. ඔය මාන්නෙන් ඉදිමිල ඉන්න අය පිළිබඳව අනුකම්පා කළ යුතුයි. ඔවුන් ප්‍රඥාවන්ත නැහැ. මොකද මාන්නෙට ඉඩ දුන්නාම මත්වීමක්නේ. මත් වුණාම විකෘති මිනිස්සු. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වගේ මාන්න බිඳින්න 이르දි ප්‍රාතිහාර ආදේශනා ප්‍රාතිහාර පාවිච්චි කරලා තියෙනවා. දැන් මේ ජෙන්ත කුමාරයා ඉදිරි ආදේශනා ප්‍රාතිහාරය තමයි කළේ. දැනගත්තා ජෙන්ත කුමාරයාගේ හිත. දැනගෙන බුදුහාඳුර කතා කරන්න ගියේ නැහැ.
බුදුහාඳුරු කතා කරයි දැන් කතා කරයි කියලා බල බල ඉන්නවා ජෙන්ත කුමාරයා කතා කරන්නෙම නැහැ. නැති තැන මොකද කළේ? කල්පනා කළා මේ බුදුහාඳුරු මාත් එක්ක කතා කරන්න ඉන්නේ නැහැ. මම මෙතන ඉන්න එකේ තේරුමක් නැහැ. මං යනවා යන්න කියලා හැරිලා යන්න ගියා. යන්න හදනකොට බුදුහාමුදුරෝ ජෙන්ත කුමාරයාව ඇමතුවා. අමතලා කියනවා අති මාන්නෙන් මත් වෙලා ඉඳලා මේ ශාසනය ලබන්න තියෙන ඉහළ ලාභයන් ලබා ගන්නේ නැතුව වෙනසෙන්නද හදන්නේ. ඔන්න බුදුහාමුදුරු කියපු දේ. මාන්නේ නිසා ලැබෙන්න තියෙන වටිනා ලාභයක් නැති කරගන්නද හදන්නේ. ජෙන්ත කුමාරයාට පින්වත්නි සසරෙන් එතර වෙන්න පින තිබුණු බව දැක්ක බුදුහාමුදුරුවෝ. එනමුත් මේ මාන්නයට බර වෙලා ඒ මග නැති කරගන්නයි මේ හැරිලා යන්න හදන්නේ. හැරිලා යන්න ගියපු මිනිස්සෙක් බුදුහාඳුර කල්පනා කළා කතා කළ යුතුයමයි නැත්තම් මෝඩයි මේ මහා ලාභය නැති කරගන්නවා. සසරෙන් එතර වෙන්න පින තියෙන මිනිස්සෙ පින පාද ගන්න උනන්දු වෙන්නේ නැහැ. ඒ නිසා පාදලා දෙන්න ඕන කියලා තමයි කතා කළේ. එහෙම කතා කළේ නැත්තම් ජෙන්ත කුමාරයා එහෙමම යනවා. කෙලෙස් ප්‍රහීන කිරීමක් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? කෙලින්ම කිව්වා අතිමාන්නේ මත් වෙලා ලබා ගන්න තියෙන වටිනා ලාභයක් නැති කරගන්නද මේ හදන්නේ. ලැජ්ජාවටපත් වුණා තමන්ගේ මාන්නේ ගැන ජෙන්ත කුමාරයා. කල්පනා කළා ඇත්ත තමයි මේ මාන්නේ නිසා මට මොනතරම් පාඩුවක්ද වෙන්න යන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා. මාන්නේ තිබෙන භයානකකම පිළිබඳව පැහැදිලි කළා. ජෙන්ත කුමාරයා සම්බුද්ධ ශාසනය පිළිබඳව ප්‍රසාදයෙන්, බුදුහාමුදුරුව පිළිබඳව ප්‍රසාදයෙන්, ධර්මයේ පිළිබඳව ප්‍රසාදයෙන්, සංගරුවන පිළිබඳව ප්‍රසාදයෙන් සම්බුද්ධ ශාසනය පැවිදි වුණා. විදර්ශනාව ප්‍රගුණ කරලා සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටපත් වුණා. රහත් ඵලයටපත් වෙච්ච ජෙන්ත මහරහතන් වහන්සේ මේ ගාථා ලෝකයට හිතසුව පිණිස දේශනා කරනවා. මොකද්ද මේ ගාථාවේ අන්තර්ගත වෙලා තියෙන කරුණු? ජාති මදේන මත්තෝහම් භෝග ඉස්සරියේනච සන්ටහාන වන්න රූපේන මදමත්තෝ ආචාර්යම් මම ජාති මදේ මත් වෙලා භෝග මදේ මත් වෙලා මගේ තාත්තා කොසල් රජතුමාගේ පුරෝහිත බමුණා අපට මෙච්චර ධනය තියෙනවා අපට මෙච්චර බලය තියෙනවා සන්ටහාන වන්න රූපේන තමන්ගේ වර්ණය තමන්ගේ ශරීරය පිළිබඳව ශරීර සටහන පිළිබඳව හැඩරුව මං හරි ලස්සන උසමහත මිනිහා මට සල්ලි තියෙනවා ඕන තරම් වස්තු තියෙනවා මගේ තාත්තා මෙහෙම කෙනෙක් කියලා මහා මාන්නකින් මං හිටියා. මේ ජෙන්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන්නේ නාත්තනෝ සමකං කංචි අතිරේකංච මඤ්ඤසං අතිමානහතෝ බාලෝ පත්තද්දෝ උසිතද්දජෝ. හරියට නිකන් මේ උසින්ම තියෙන කොඩියක් වාගේ මම හිතාගෙන හිටියේ මන් තරම් සමාන කෙනෙක් නෑ මේ ලෝකේ. මන් තමයි උඩින්ම ඉන්නේ කියලා මං හිතාගෙන හිටියේ. මන් තමයි ඔක්කොම දන්නේ කියලා මම හිතාගෙන හිටියේ. එච්චර මාන්නයක් තිබුණා. දැන් ඒ වගේ මාන්නයකින් යුක්ත පුද්ගලයෝ කොච්චර අපේ සමාජයේ ඉන්නවද? මන් තමයි දන්නේ. මට එහා කෙනෙක් නෑ. බුදුහාමුදුරුවෝ ඔය මත්වීම් ගණනාවක් දේශනා කළානේ. ජාති මද, ගොත්ත මද, ඒ මත්වීම් ඒවයි මත් වුණාම යා යුතු මග මොකක්ද නොයා යුතු මග මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. අපේ පරපුර මෙන්න මේ පරපුර, අපේ කුලය මෙන්න මේ කුලය, මගේ හැකියාව, මගේ ශිල්පීය දැනුම, ඊළඟට මගේ නිරෝගීකම, මගේ ශරීරයේ වර්ණය, ස්වરૂපය මේව ගැන හිතා මාන්නය ඇති කරගන්නවා. ඉතින් ජෙන්ත කුමාරයාත් ඒ වගේ මාන්නයකින් හිටියා කියලා මේ ජෙන්ත මහරහතන් වහන්සේ කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙලා ලෝකයට කියන්නේ. ඒ තරම් මන් තරම් කෙනෙක් නැහැ කියලා හිතාගෙන හිටියේ. කොඩියක් අහසේ ලෙල දෙන්නාසේ ඉහළින්ම ඉන්න කෙනෙක් මම කියලා මං හිතාගෙන හිටියා. මාතරම් පිතරං චාපි අඤ්ඤේච ගරු සම්මතේ නකින්චි අභිවාදේසින් මානත්හද්දෝ අනාදරෝ. අම්මට තාත්තටවත් ගෞරව කළේ නැහැ. අනෙකුත් ගරු කළ යුතු, වැඳිය යුතු, පුදිය යුතු, උදවියට වඳින්න පුදන්න ගෞරව කරන්නවත් පෙළඹුණේ නැහැ. ඒ තරම්වත් හිත නම්‍යශීලී නැහැ. මහා අතිමාන්නයකින් මං හිටියේ.
දිස්වා විනායකං අග්ගං සාරතීනං වරුත්තමං තපන්තමිවාදිච්චම් භික්ඛු සංඝ පුරක්ඛතං. අනේ බුදුරජාණන් වහන්සේ මගේ මේ දුර්වලතාවය දැක්කා. මගේ මාන්නක්කාරකම මටම හානිය පිණිස පවතින බව බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දැක්කා. දැකලා මගේ මාන්නේ නැති කරන්න මට ධර්මය දේශනා කළා. මානම් මදංච චඩ්ඩෙත්වා විප්පසන්නේන චේතසා සිරසා අභිවාදේසින් සබ්බ සත්තානමුත්තම. මාන්නේ ස්වරූපේ මාන්නේ භයානකකම පිළිබඳව බුදුරජාණන් වහන්සේ මට පැහැදිලි කරලා දුන්නහම මේ මාන්නේ සිඳ බිඳ දමලා පිරිසිදු සිතක් ගොඩනගා ගත්තා. දොහොත් මුදුනේ තබාගෙන වැඳිය යුතු අයට වැඳ, පිදිය යුතු අයට පිදුවා. අතිමානෝච ඕමානෝ පහීනා සුසමෝහතා අස්මිමානෝ සමුච්චින්නෝ සබ්බේ මාන විදාහතා. මේ මාන්නය දුරින්ම දුරු කරලා සැනසීමට පත් වුණා. එදා බුදුරජාණන් වහන්සේ මගේ සිත දැක්ක නිසා, මගේ දුර්වලතාවය හඳුනගත්තු නිසා මට සැනසෙන්නට පුළුවන්කම ලැබුණා. මේ ජෙන්ත මහරහතන් වහන්සේගේ ප්‍රකාශය. එතකොට බලන්න මේ ගාථා තුල අපට දකින්නට ලැබෙන අපේ ජීවිතයට ගන්න පුළුවන් වටිනාම ආදර්ශය තමයි තමන් සතුව තිබෙන දුර්වලතා. තව කෙනෙක් කරුණාවෙන් මෛත්‍රියෙන් පෙන්නලා දෙනකොට ඒ ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. කේන්ති අරගෙන තරහ ඇති කරගෙන කටයුතු කිරීම නෙවෙයි, මේ කියන වරද මා තුල තිබෙනවද? මේ කියන දෝෂය මා තුල තිබෙනවද? ඇත්තටම මේ කියන දෝෂය නිසා, මේ කියන අදහස නිසා මට කොච්චර පාඩු සිදු වෙලා තියෙනවද? එතකොට කවුරු හරි තමන්ගේ දුර්වලතාවයක් දැකලා ප්‍රකාශ කරනකොට ওই දුර්වලතාවය නැති කරගන්න ඕක තියෙන තාක්කල් සාර්ථක නෑ කියලා කියනකොට තමන් දැනගන්න ඕන සැබවින්ම තමන් තුළ ඒ දුර්වලතාවය තියෙනවද කියලා. දැනගෙන ඒ නිසා ලොකු පාඩුවක් සිදු වෙන බව වටහා ගන්න ඕන. දැන් බලන්න ජෙන්ත කුමාරයා අතිමාන්නෙන් හිටපු විදියට බුදුහාඳුර කතා කළොත් තමයි මම නම් කතා කරන්න යන්නේ, නැත්තම් මං යනවා යන්න කියලා හැරිලා යන්න ගියපු මිනිස්සයා බුදුහාමුදුරුව බේරගත්තා. එතකොට අපිත් දැනගන්න ඕන වෙනසෙන්න තියෙන සිතවිලි පාලනය කරගෙන සැනසෙන්න. සැනසීම පිණිස වෙනසිය යුතු සිතවිලි වනසන්න ඕන. වෙනසිය යුතු සිතවිලි වනසන්නේ නැතුව කවදාකවත් අපට සැනසෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එනිසා මේ මාන්නේ වගේ කාරණා විශේෂයි. ඒව වැඩි වෙනකොට යන්න ඕන පාර මොකද්ද කියලා මිනිස්සුන්ට වටහා ගන්න බැරුව යනවා. ජෙන්ත කුමාරයාට වෙන්න ගියේ එකයි. ඊට පස්සේ හඳුනාගත්තා මේ දුර්වලතාවයේ තියෙනකන් ඇත්ත තමයි මට සිදුවෙන්නේ මහා අලාභයක්. බලන්න සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත්වෙන්න තිබිච්ච අවස්ථාව නැති කරගන්න ගියා. මාන්නේ නිසා. අද සමාජයේ පිළිබඳව කල්පනා කරනකොට බලන්න පින්වතුනි, ඔය මාන්නකාරකම නිසා කොච්චර Tamanට අහිමි වෙනවද? සමහරක් විට Tamanට උපදෙස් දෙන ගුරුවරු ගොඩක් අහිමි වෙලා ඇති. දෙමව්පියෝ ගොඩක් Tamanට අවවාද දෙන එක නවත්තලා ඇති. මොකද මාන්නේ වැඩි වුණාම කියන දේ අහන්න බෑනේ. Tamanගේ වරදක් කවුරු හරි පෙන්නලා දෙනකොට ඒ පෙන්නලා දෙන එක තරහට හිටින්නේ. මාන්නේ නිසාම හොඳ නරක ග්‍රහණය කරන්න බැරුව යනවා. ඊට පස්සේ මොකක් හරි වචනයක් දැම්මහම අනිත් අය හඳුනා ගන්නවා ඔය මාන්නේ මත්තල ඉන්නේ, ඔය මිනිස්සයට කිව්වට කිසි දෙයක් වැඩක් නැහැ. Taman හරි කියන මතේම තමයි ඉන්නේ. Tamanට එහා කෙනෙක් නැහැ කියලා හිතාගෙන ඉන්නේ. ඒ නිසා කියනවට වඩා හොඳ අපි අපේ පාඩුවේ වැඩක් බලාගෙන ඉමු කියලා සත්පුරුෂයෝ අනිත් පැත්ත බලා ගන්නවා. සත්පුරුෂය අනිත් පැත්ත බලා ගන්න තරමටම Tamanට හානිය සිද්ධ වෙනවා. මොකද හරි වැරද්ද කියලා දෙන්න කෙනෙකුත් නැහැ. යන්න ඕන පාර මොකක්ද, නොයා යුතු මාර්ගය මොකක්ද කියන එක පෙන්වන්න කෙනෙකුත් නැහැ. එතකොට සිදුවෙන්නේ මහා අලාභයක්. ඒ නිසා මේ මාන්නය දුරු කරන්න ඕන. මාන්නය කියලා කියනකොට මාන්න තුනක් ගැන බුදුහාමුදුරු පෙන්නනවා. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා. සෙය්‍යමාන කියලා කියන්නේ අනිත් ඔක්කොටම වඩා මම උඩින් ඉන්න මිනිහා කියලා හිතන එක. අතිමාන්නේ. මට එහා කෙනෙක් නැහැ, මම ඉහළින් ඉන්නේ.
මම තමයි ශ්‍රේෂ්ඨම සෙය්‍යමාන. අනිත් අයත් එක්ක මම ඉහළින් ඉන්න කෙනෙක් කියලා හිතන එක සෙය්‍යමාන. අත්ුක්කංශන පරවම්බනේ තමන් උසස් කරලා අනිත් ඔක්කොම පල්ලෙහාට දානවා. ඊළඟට සදිසමාන. අනිත් අයත් හා සමානයි මං කියලා හිතන එක. මෙන්න මේ අයත් එක්ක මම සමානයි. ඊළඟට හීනමාන. අනිත් ඔක්කොටම වඩා මම පහත් කියලා හිතන එක. දැන් අපිට සාමාන්‍යයෙන් ওই මාන්නය කියන එක අපි හඳුන්වන්නේ අර ඉහළින් කතා කරන අයටනේ. ඇයි පල්ලෙහෙන් කතා කරන අයත් මාන්නක්කාරයෝ තමයි. අපිට ඉතින් කොහෙදෝ අපට නෑ අපට බෑ. ඒ විදිහට අර තමන් පහත් කරලා සලකන ස්වභාවය තියෙනවනම් ඒකත් මාන්නේම ලක්ෂණයක් තමයි. ඒතකොට සෙය්‍යමාන, සදිසමාන, හීනමාන. ඒ සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියන එක කොටස් දෙකකට බෙදෙනවා. යාථාව සෙය්‍යමාන, යාථාව සදිසමාන, යාථාව හීනමාන. ඊළඟට අයාථාව සෙය්‍යමාන, අයාථාව සදිසමාන, අයාථාව හීනමාන. ඒ කියන්නේ පින්වත්නි අන් අයට වඩා සැබවින්ම උසස් නිසා උසස් කියලා ඇති වෙන හැඟීම. සැබවින්ම අන් අය හා සමාන නිසා සමානයි කියලා ඇති වෙන හැඟීම. සැබවින්ම අනිත් අයට වඩා පහත් නිසා පහත් කියලා හිතෙන ස්වභාවය. ඒ වගේම තවත් මාන්න තුනක් තියෙනවා. මේ අන් අයත් එක්ක බලනකොට තමන් ඉහළින් සැබවින්ම නෑ නමුත් ඉහළින් ඉන්න කියලා හිතා ගන්නවා. ඇත්තටම ගත්තොත් ඉහළින් නෑ නමුත් ඉහළින් කියලා හිතනවා. ඒ වගේම සැබවින් අනිත් අයත් එක්ක සමාන නෑ හැබැයි සමානයි කියලා හිතනවා. ඇත්තටම ගත්තොත් අනිත් අයත් එක්ක පහත් මට්ටමක නෑ නමුත් පහත් කියලා හිතනවා. අර එහෙම හැඟීම් තියන අය ඉන්නවා. ඒ වගේම සෙය්‍යමානයේ ඇතුලේ තවත් තියෙනවා මාන. දැන් මම තමයි ඉහළින් ඉන්නේ. ඉහළින් ඉන්නේ කියන තැන ඉන්න මිනිසුන්ගේ තවත් මාන්නක් තියෙනවා. ඒ තමයි සෙය්‍යස්ස සෙය්‍යෝ, සෙය්‍යස්ස සදිසෝ, සෙය්‍යස්ස හීනෝ. ඉහළ ඉන්න මම ඉහළ ඉන්න අය අතරේ ඉහළින් ඉන්නවා. ඉහළින් ඉන්න අය අතරේ මම සමානව ඉන්නවා. ඉහළින් ඉන්න මම ඉහළින් ඉන්න අය අතරේ පල්ලෙහා මට්ටමේ ඉන්නවා. එතකොට ඒ හැඟීම ආවහම සෙය්‍යස්ස සෙය්‍යෝ, සෙය්‍යස්ස සදිසෝ, සෙය්‍යස්ස හීනෝ. මම ඉහළින් තමයි ඉන්නේ. ඉහළින් ඉන්න අය අතරේ මට ලක්ෂ 5ක් පඩි හම්බෙනවා තමයි. අහවලාටත් ලක්ෂ 5ක් පඩි හම්බෙනවා. අපි ඉහළින් ඉන්න අය අර ලක්ෂ 5 පඩි හම්බෙන අහවලාට BMW ගන්න හැබැයි මට තියෙනවා BMW එක. හරි? අන්න ඒ වගේ හැඟීම. අහවලාටත් ලක්ෂ 5ක් පඩි හම්බෙන්නේ මටත් ලක්ෂ 5ක් පඩි හම්බෙන්නේ. අහවලාට තියෙන දේ මට නෑ. අන්න සෙය්‍යස්ස හීනෝ. එහෙම වෙන්න පුළුවන්. ඊළඟට සදිසස්ස සෙය්‍යෝ, සදිසස්ස සදිසෝ, සදිසස්ස හීනෝ. සමාන අය අතරේ මේ ඔක්කොම අපි ඔක්කොම සමානයි. සමාන අය අතරේ මම ඉහළින් ඉන්නේ. මම ඒ අයත් එක්ක සමානයි. මම ඊට වඩා පහත්. ඊළඟට හීනස්ස සෙය්‍යෝ, හීනස්ස සදිසෝ, හීනස්ස හීනෝ. හීනයන් අතරේ පහත් අය අතරේ මම ඉහළින් ඉන්නේ. පහත් අය අපි ඔක්කොම පල්ලෙහා ඉන්න අය අතරේ මම ඉහළින් ඉන්නේ. පල්ලෙහා ඉන්න අයත් එක්ක මම සමානව ඉන්නේ. පල්ලෙහා ඉන්න අයත් එක්ක මම හීනයි පහත් මට්ටමේ ඉන්නේ. මෙන්න මේ වගේ හැඟීම් ඇති වෙනවා. මේ ඔක්කොම මාන්න තමයි. මේ මාන්න ඇති වුනහම යථාර්ථය අමතක වෙනවා. එතකොට වෙන්න තියෙන හානි බොහෝමයි. අලාභ බොහෝමයි. ලාභ නෙවෙයි හම්බෙන්නේ අලාභ. දැන් සමහර අය කියන එකක් තමයි හාමුදුරුවනේ ඔය කියන විදියට අපි මාන්නය නැතුව හිටියොතින් දැන් සමහර විට ඔක ගොඩාක් වෙලාවට කියන්නේ ආයතන ප්‍රදානීන්. ආයතනවල ප්‍රධාන තනතුරු දරන අය. එහෙම නැත්නම් යම්කිසි
පිරිසක් එක්ක ඉන්න පිරිස පාලනය කරන අය. අපි මේ විදියට හිටියේ නැත්තම් ඔක්කොම වට කරගෙන අපේ ඔළුවට අත හොදන්න එනවා. ඒ නිසා මේ ටිකක් මාන්නේ තියෙන්නත් ඕන. ඔය කියන තාලෙට අනතිමානී වීම නිවටකමක් කියලා කියනවා සමහරු. හොඳට මතක තියාගන්න. අනතිමානී වීම නිවට වන්නේ. අනතිමානී වීම අන් අය තමන්ගේ ඔළුවට අත හොදන මට්ටමටපත් වෙන්නේ එක හේතුවක් නිසා. ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. අනතිමානී ගුණයත් සමග ප්‍රඥාව නොමැතිවීම. ඔය ගුණ කියලා කියනකොට අපි ගුණවන්ත වෙන්න ඕන. ඒ ගුණයන් සමග ප්‍රඥාව තියෙන්න ඕන. ඔය ගුණයන් නිසා අමාරුයි වැටෙන්නේ බොහෝ විට ගුණයන් සමග ප්‍රඥාව නොමැතිකම නිසා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් ශ්‍රද්ධාව කියන්නේ වටිනා ගුණයක්නේ. ශ්‍රද්ධාව කියන්නේ වටිනා ගුණයක්. මේ ශ්‍රද්ධාව කියන වටිනා ගුණය සමග ප්‍රඥාව නැති වුණොත් අන්න ඒ ශ්‍රද්ධාවට අපි කියනවා මෝඩ ශ්‍රද්ධාව කියලා. ඒතර ශ්‍රද්ධාව හරි හොඳ ගුණයක්. හැබැයි ඒ ශ්‍රද්ධාව හොඳ ගුණයක් එක්ක ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැති ශ්‍රද්ධාවක් වුණාම ඒ ශ්‍රද්ධාව Tamanට යම්කිසි මට්ටමක හානියක් කරනවා. මොකද ප්‍රඥාවන්ත නැහැ. එහෙම අය තමයි අර මේ ඔය විවිධ කතා අහන්න හම්බෙනවා. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරියේ බුද්ධ පූජාව තිබ්බහම මේ බුද්ධ පූජා වාචනවල අනේ බුදුහාමුදුරුවන්ට වළඳ ගන්න බැරි වෙයි කියලා ආප්පෙහෙම බුදුහාමුදුරන්ගේ අත උඩම ගිහිලා තියනවලු. බුදුහාමුදුරන්ට වළඳන්න ලේසි වෙන්න. ඒතකොට ශ්‍රද්ධාව තියනවා. බුදුහාමුදුරන්ට වළඳන්න ලේසි වෙන්න ඒක කරන්නේ. හැබැයි ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැති ශ්‍රද්ධාව මෝඩ ශ්‍රද්ධාවක් ඇටියට ප්‍රතික්ෂේප වෙනවා. ඔය සමහරු ගිහිල්ලා මේ මෝඩ ශ්‍රද්ධාව නිසානේ සමහරක් විට මහා හානිනේ කරන්නේ. දැන් ඔය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳව කල්පනා කරනකොට රැකවල් යොදලා පොලිසිය දාලා තියෙන නිසා හොඳයි. පොලිසියත් නැතුව ගේට්ටුත් නැතුව ඔක්කොම ඇරලා දාලා තිබ්බනම් මොකක් වෙයිද? මිනිස්සුන්ට තියෙනවා ශ්‍රද්ධාව. හැබැයි ශ්‍රද්ධාවත් එක්ක ප්‍රඥාව නැහැ. ඔක්කොම නගින්න යනවා. පොලිසියත් නැහැ ගේට්ටුත් ඇරලා යන්න පුළුවන් අද හොඳම අවස්ථාව හම්බෙලා තියෙන කියලා ඔක්කොම ටික යයි. බෝධීන් වහන්සේ අසනීපෙන් ඉන්නේ වයසයි. අපි ඔක්කොම නගින්න ගියොත් මහා හානියක් වෙන්නේ. ඒකක්වත් වෙන්නේ නැහැ. ඇයි? ශ්‍රද්ධාව තිබුණාට ප්‍රඥාව නැහැ. එහෙම අය කොච්චර ඉන්නවද? ගිහිලා හඳුන් කූරු ගහන්න එපා කියන තැනම හඳුන් කූරු ටික ගහන්න ඕන. පහන් පත්තු කරන්න එපා මෙතන කියලා තියෙන තැනම ගිහිලා පහන් ටික පත්තු කරන්න ඕන. නොගැලපෙන දේවල් මෙතනට දාන්න එපා කිව්වම දාන්න ඕනේවම තමයි. ශ්‍රද්ධාව තියෙනවා ප්‍රඥාව නැහැ. එතකොට වීරියත් එක්ක වීරිය තියෙන්න ඕන, වීරියත් එක්ක ප්‍රඥාව තියෙන්නත් ඕන. දැන් විභාගයේ සමත් වීම පිණිස කවුරු හරි කියනවා මේ ගණදෙවි පූජා ටිකක් මුළු රට පුරාම කරගෙන යන්න. දැන් විභාගයට පාඩම් කරන්නේ නැතුව ගණදෙවි පූජා ටික පවත්ව ගියොත් ඒක වීරිය තමයි. හැබැයි ප්‍රඥාව නැහැ. ප්‍රඥාව තියෙන්න ඕන විභාගීය සමත් වීම සඳහා කල යුතු පාඩම් කටයුතු කිරීම සඳහා. මම හොඳට පාඩම් කළොත් මට විභාගේ පාස් වෙන්න පුළුවන්. මේ ප්‍රඥා සහිත වීරිය, ප්‍රඥා රහිත වීරිය වෙච්ච ගමන් වෙන වෙන වැඩ කර ඉන්නවා. එතකොට අනතිමානී ගුණයත් එක්ක හොඳට මතක තියාගන්න, අනතිමානී ගුණයත් එක්ක ප්‍රඥාව තියනවා නම් කාටවත් බෑ තමන්ගේ ඔළුවට අත හොදන්න. අනතිමානී ගුණයත් එක්ක ප්‍රඥාව තියනවා නම් කිසිම කෙනෙකුට බෑ තමන්ව රවට්ටන්න. ඇයි? ප්‍රඥා සහිතයි. ඔය මේ අපි නිවටයි කියලා හිතයි, අපි පල්ලෙහා මට්ටමේයි කියලා හිතයි, අපේ ඔළුවට අත හොදන්නේ, අපේ කනින් රින්ගයි. එහෙම වෙන්නේ ඇයි? අනතිමානී. හැබැයි ප්‍රඥාව නැහැ. එතකොට ප්‍රඥාව සහිතව වැඩ කරන්න. එතකොට කවුරුත් එහෙම එන්නේ නැහැ. එතකොට අර පුප්පගෙන බුම්මගෙන යනවට වඩා වැඩත් කරනවා. ආයතනවල සමහරක් විට ප්‍රධානීන් හිතාගෙන ඉන්නවා පුප්පගෙන යන තරමට, ගස්සගෙන යන තරමට, කතා නොකර
හිනාවකුත් නැතුව මාන්නෙන් යනකොට මේ වැඩියෙන් වැඩ වෙයි කියලා. නෑ, අඩුවෙන් වෙන්නේ. ඊට වඩා වැඩ වැඩියෙන් කරනවා හොඳට hina වෙලා කතා බහ කරලා තමන්ගේ ගරුත්වයත් රැකගෙන ප්‍රඥා සහිත අනතිමානී ගුණය තුලින් ඉන්නවනම්. බොහෝ දේවල් අහිමි වීම තමයි සිද්ධ වෙන්නේ මේ මාන්නය ප්‍රගුණ කිරීම නිසා. ඒ නිසා කවුරුත් කල්පනා කරන්නට ඕනේ මේ මාන්නය පාලනය කරන්න. මාන්නෙන් මත් වෙලා ඉන්න තරමට යා යුතු මග නොයා යුතු මග හඳුනා ගන්න බැරි වෙනවා. ජෙන්ත කුමාරයාට වෙන්න ගියපු දේ අපටත් වෙන්න පුළුවන්. මහා ලොකු අහිමිවීමක් වෙන්න ගියේ. සසර දුකින් එතර වෙන්න තිබිච්ච වාසනා ගුණය වහලා දාන්න ගියේ. බුදුහාමුදුරුවෝ දැකපු නිසා බේරුණා. දැන් ජෙන්ත කුමාරයාට කෙලෙස් ප්‍රහීන කරලා රහත් වෙන්න තරම් වාසනා ගුණයක්, පිනක්, හැකියාවක් තිබුණා. හැබැයි ඒ තිබිච්ච වටිනා හැකියාව, ඒ පින වැහෙන්න ගියේ මේ මාන්නේ. හොඳට මතක තියාගන්න, තමන් සතුව තියෙන පින, තමන් සතුව තියෙන දක්ෂතාවය එළියට මතු කරගන්න නම්, තමන්ගේ හිතේ තියෙන දක්ෂතාවය මේ උද්දීපනය කරගන්න නම්, තමන් අනිවාර්යෙන්ම ඒ සඳහා මහන්සි ගැනීමක්, ඒ සඳහා යොමුවීමක් කළ යුතුමයි. එහෙම නැතුව ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. දැන් හොඳම උදාහරණ තමයි දැන් පුංචි කාලේ පිළිබඳව කල්පනා කරනකොට, පුංචි කාලේ ගුරුවරු, වැඩිහිටියෝ, දෙමව්පියෝ මේ ළමයින්ගේ සැඟවුණු දක්ෂතා පිළිබඳව හඳුනා ගැනීම පිණිස කටයුතු කරන්න කියලා තියෙනවා. ඒ නිසා තමයි පුංචි කාලේ චිත්‍ර අඳින්න දෙනවා, සින්දු කියන්න දෙනවා, නටන්න දෙනවා. ඒවා කරනකොට තමයි අර සැඟවිලා තියෙන දක්ෂතා එළියට මතුවෙන්නේ. ඒ සැඟවිලා තියෙන දක්ෂතා එළියට මතු කරනවා වගේම මේ සැඟවිලා තියෙන පිනත් එළියට පාද ගන්න මහන්සි ගන්න ඕන. දැන් ඒ පිළිබඳව හොඳම උදාහරණය තමයි බුදුරජාණන් වහන්සේ. දීපංකර බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලේ සුමේද තාපසයන් හැටියට කටයුතු කරලා එතෙන් පටන් බුද්ධත්වයේ සලසා ගත යුතුයි කියන අදිෂ්ඨානය ඇති කරගෙන බුද්ධත්වයේ පිනිස සම්පූර්ණ කළ යුතු පාරමිතා ධර්ම සම්පූර්ණත්වයට පත් කරලා කාලය, දීපේ, දේශය, කුලය, මව කියන පංචමහා විලෝකනේ පස්මහා බැලුම් බලලා මහා මායා දේවියගේ කුසෙන් මේ ලෝකයට බිහි වෙන්නෙම සිද්ධාර්ථ කුමාරයා හැටියට බුදු වෙන්න. එතකොට බුද්ධත්වයේ පිණිස සම්පූර්ණ කළ යුතු පාරමිතා සියල්ල සම්පූර්ණ කරලා එන්නෙම බුදු වෙන්න. එතකොට පාරමිතාවල තිබිච්ච බලය එළියට මතු කරගන්න, බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න මහන්සි ගත්තේ නැද්ද? ගියපු මාර්ගයේ වැරදිච්ච අවස්ථා තිබුණා, නැවත සකස් කරගත්තු අවස්ථා තිබුණා, ගොඩ නැගුණු තැන් තිබුණා. අන්න ඒ විදියට බුදුරජාණන් වහන්සේ ඒ උතුම් බුද්ධත්වයේ සලස ගන්න, තමන්ගේ තිබිච්ච පාරමිතා බලය එළියට මතු කරගන්න මහන්සි ගත්තා. ඒ නිසා අපිට පින තියෙනවා. තියෙන පින මතු කරගන්න උනන්දු වෙන්න ඕන. ඒ මතු කරගන්න උනන්දු වෙන්නේ නැත්නම් ඒ පින වැහිලා වැළලිලා යනවා. ඒ නිසා පින්වත්නි, ක්ලේශයන්ට බරව කටයුතු කරලා තමන්ගේ පින වලල ගන්න එපා. වාසනාව වැළලෙන්න දෙන්න එපා. ඒ නිසා ක්ලේශයන් පාලනය කරන තරමට ඔබේ තිබෙන පින මතුවෙන්න පුළුවන්. ඒ නිසා මේ ක්ලේශයන් වනසලා සැනසෙන්න මහන්සි ගන්න. සැනසීම නවත්තලා කෙලෙස් පෝෂණය කරන්න උනන්දු වුණොත් ඒ කෙලෙස් වලින්ම ඔබ වෙනසිලාම යනවා. ඒ නිසා සැනසීම පිණිස කෙලෙස් වෙනසීම ආරම්භ කරන්න. ඒ සඳහා ජෙන්ත මහරහතන් වහන්සේගේ මේ උතුම් පැහැදිලි කිරීම ඔබට අපට යහපත පිණිසම පවතිවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සදහවතුනි, ඔබ වෙනුවෙන් අද දවසේ ලක්හඬ බුද්ධ රශ්මී ඉල් පුර 15ක් පොහෝදා
විශේෂ ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතන වාසී විචිත්‍ර ධර්ම කතික අතිපූජ්‍ය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ පරලෝක ප්‍රාප්ත සිය ඥාති වර්ගයාට පින්පෙත් ප්‍රාර්ථනා කිරීම සහ සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීම පෙරදරි කොටගෙන මහනුවර අස්ගිරියේ ශ්‍රී ධර්මපාල මාවතේ පදිංචි චන්ද්‍රා නාරම්පනාව මෑණියන් විසින් එතුමියගේ අරමුණු වී තිබුණේ චන්ද්‍රා නාරම්පනාව මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනය ප්‍රාර්ථනා කිරීමයි. ඒත් එක්කම පරලෝක ප්‍රාප්ත නාරම්පනාවේ අබේසිංහ මුදියන්සේලාගේ සෙනවිරත්න බණ්ඩාවන තම ආදරණීය ස්වාමි පුරුෂයාට පින්පෙත් පැමිණවීම සහ උතුම් නිර්වාණ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමයි. ඒත් එක්කම සියලු ලෝකවාසීන්ට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් ඉක්මන් භවයකදීම සුඛ ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය සහ උතුම් ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ අරමුණු අතර වුණා. එතුමියගේ එසියලු අරමුණු සාක්ෂාත් වේවා. අද දවසේ ලක්හඬ බුද්ධ රශ්මී ඉල් පුරපසළොස්වක් පොහෝදා විශේෂ ධර්මානුශාසනාවේ දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලොව යන්නට යෙදුණු සැමට මේ පින්පෙත් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා. සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා. අවසන දායකත්වයේ ගෙන කටයුතු කළ සියලු දෙනාට සේම ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ සංසාර ගමන කෙලවර උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහවතුනි ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 07.06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේ ගෙන කටයුතු කරන්නට. ඒ වෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.